තෙරුවන් සරණයි. සිතින් මිදෙන මඟ, නිවන් දකින මඟ. ඔබ අහයි, ඇයි අපි නිවන් දකින්නේ? බොහෝ අයට මේ නිවන් මඟ ගැන වැටහීමක් නැහැ. ජීවිතය ගැන හරි අවබෝධයක් නැහැ. හැමෝම හිතන් ඉන්න ස්වභාවය තමයි මේ ඉපදෙනවා, මේ මැරෙනවා, මේ ජීවත් වෙනවා, මේ සැප විඳිනවා, මේ දුක් විඳිනවා. හොඳට ඉගෙන ගන්න ඕනි, හොඳ රස්සාවක් කරන්න ඕනි, හොඳට සල්ලි තියෙන්න ඕනි, සැප විඳින්න ඕනි. එහෙම නැත්නම් නිදහසේ පාඩුවේ ජීවත් වෙන්න ඕනි. සමහර අයට ලොකු බලාපොරොත්තු තියෙනවා. සමහර අයට විවිධාකාර වූ සිතුම් පැතුම්. ඇත්තටම මේ ජීවිතේ මොකක්ද? ඇත්තටම මිනිස්සු හිතන් ඉන්න දේ හරිද? මිනිස්සු හිතන් ඉන්න විදිහට ඉතින් හැමෝම මැරෙනවානේ. ඉතින් කොහොමත් අපිත් මැරෙනවානේ. ඕවා හිතුවත් නැතත් කොහොමත් ඒක වෙනවානේ. ඉතින් මොනවා කළත් අන්තිමට වෙන්නේ ඒකනේ. ඔබ හිතන විදිය හරිද? එහෙමද වෙන්නේ? ඇත්තටම එහෙමද වෙන්නේ? ඔබ කවදාවත් හිතන්නේ නැති දෙයක් තියෙනවා. කිසිදාක ඔබ නොහිතූ දෙයක් තියෙනවා එනවා. අපිට එන එක එහෙම කියන්න වෙනවා. ඔය හැමෝම හිතන දේ හැමෝම හිතන් ඉන්නේ හැමෝම හිතන්නේ එහෙමයි කියලා. මිනිස්සු දිහා බලන් ඉන්න. එදිනෙදා වෙන දේවල් දිහා බලන් ඉන්න. ඔබට ඇහෙනවා මේ රටේ ලෝකේ වෙන දේවල්. ඔබට මේ දේවල් පේනවා වෙන ඒවා. ගස්වැල්, මිනිස්සු, සතා සිව්පාවෝ, ඊර හඳ මහ පොළව, මේ මිනිස්සු රටවල් වල කතා කරන දේවල් වෙන දේවල්, ඔය යාන වාහන එක විවිධාකාර වූ දේවල්. මේ කතා කරන, පේන, ඇහෙන හැම දෙයක්ම ගැන ඔබ හිතන් ඉන්නේ ඔක්කොම හරි කියලාද? අයි ඉතින් එහෙමනේ. ඉතින් පේන්නේ ඔය තියෙන්නේ ඔය වෙන්නේ හැමෝටම වෙන්නේ ඔහොමනේ වෙන්නේ ඕකනේ වෙන්නේ. අපි ඔබට කොහොම කියන්නද එහෙමනම්? මෙන්න මේකයි ගැටලුව. අපි ඔබ වගේම තමයි ඇත්තටම හිතාගෙන හිටියේ. අපිත් ඔබ හිටපු තැන ඔය හැමෝම ඉන්න තැන තමයි හිටියේ. අපි පුංචි කාලේ හිතපු දේවල්, අපි ලොකු වෙනකොට හිතපු දේවල්, කරපු දේවල්, අපි දැන් මැදි වයසට ඇවිල්ලා අපි දැන් හිතන දේවල්, කරන දේවල්, හැමෝම හිතන දේවල්, කරන දේවල්. ඔබ හිතන්නේ ඒ විදිහටම, ඔබ හිතන විදිහටම, හැමෝම හිතන විදිහටම අපිත් හිතනවා කියලාද? නැහැ. ඔබ හිතන පොඩ්ඩක්වත් ওই විදිහට අපි හිතන්නේ නැහැ. මේ කතා කරන අපිටත් තියෙන අතීතයක්. ඒක පුජ්‍යලිකත් වෙන්න පුළුවන්. ඒක කියන එකෙන් කාටවත් වැඩක් නැහැ. ඒක කියන එකෙන් මමත්වයකින්වත් පළක් නැහැ. අපි එක වචනයකින් කියනවා. ඒ ඔක්කොම සබාදාම. හැබැයි ඒකත් වැරදි කියලා අපි කියනවා. ඒතකොට ඔබ හිතයි මේ අපිට නිකන් පටලැවිලා වගේ, අපිට නිකන් මේවා තේරෙන්නේ නැහැ වගේ, අපිට නිකන් මේ නිකන් එහෙම දෙයක් ගැන හිතයි. වැරදි. එහෙම දෙයක් නැහැ. අපිට මේ ලෝකයේ තියෙන
මේ අනන්තයේ දක්වාම ඔබ කියනවා නම් මොනවා හරි දෙයක් ඔබ කියලා අපි කියන ඔබට ඔබේ හිතේ තියෙන ඔක්කොම කිය. මෙහෙමයි වෙන්නේ, මෙහෙමයි ඉපදෙන්නේ, මෙහෙමයි මැරෙන්නේ, මෙහෙමයි ඉන්නේ, හැමෝටම මෙහෙම වෙනවා, මෙහෙමයි කියලා ඔක්කොම කියන්න ඔබ. මේ අසනීප තියෙනවා, මේවා තියෙනවා, කෑවේ නැත්තම් මෙහෙම වෙනවා, මේම ඔක්කොම කියන්න. ඔය ගෑනු පිරිමි තියෙන මේ සමාජයේද මේ සබහා දහමද තියෙන සේරම කියන්න. ඔක්කොම කිව්වොත් ඔබට මොනවද කියන්න තියෙන්නේ? අපි ඒත් අහනවා. ඔච්චරද කියන්න තියෙන්නේ. එහෙනම් අපි කියනවා ඔබට මෙන්න මෙහෙම දෙයක්. අපි එක අතකින් ඔබ ඔය කියපු සේරම දේවල් පැත්තකට කරලා දානවා. ඔක්කොම බොරු කියලා කියනවා. ඔක්කොම කිසිම තේරුමක් නැහැ, හිස් කියලා කියනවා. කිසිම අපිට අදහසක් නැහැ එකක් ගැනවත්. ඔය එක තැනකවත් අපි නැහැ කියලා අපි කියනවා. දැන් ඔබ කියන්නේ අපිට දුක හිතෙනවා, අපි අඬනවා, ඔබටත් එහෙම වෙනවා, ඔබත් තිනා වෙනවා, ඔබටත් අඬනවා, ඔබටත් දුක හිතෙනවා, ඔබත් මැරෙනවා, මාත් මැරෙනවා. අපි කියනවා ඔක්කොම බොරු කියලා. එහෙම දෙයක් අපිට වෙන්නේත් නැහැ කියලා. ඔබ හිතන දේ ඔබට වෙනවා, අපිට වෙන්නේ නැහැ. අපිට එහෙම අදහසකුත් නැහැ, අපිට එහෙම වෙන්නේ නැතිව අපි දන්නවා. අපිට එහෙම දෙයක් නැහැ. මුළු සමාජෙම අපි හිතමු දැන් කෝටි 800 මිනිස්සු ඉන්නවනේ, මුළු කෝටි 800ම ඕක කියනවා. මේ දිව්‍ය ලෝකයේ තියෙනවා, ඒ යනවා මිනිස්සු යනවා, මෙහෙම තියෙනවා, මෙහෙම වෙනවා, එහෙම කොහොමද නැහැ කියන්නේ, මෙහෙමයි මේවා තියෙනවා, මෙහෙම වෙනවා කියලා හැමෝම කියනවා. කෝටි 800ම කියනවා. මුළු ලෝකෙම කියනවා. අපි මුළු ලෝකෙම කිව්වත් කියනවා ඉන්ද්‍ර කීලයක් වගේ නොසැලී කියනවා. එකම එක වචනෙන් කියනවා, ඍජුවම කියනවා ඒකක්වත් අපිට වෙන්නේ නැහැ කියලා. ඒකයි අපිට මෙච්චර ඔබට කියන්න දෙයක් තියෙනවා. ඒක අපිට කියාගන්න බැරි වෙන්න පුළුවන්. ඔබට තේරෙන්නේ නැති වෙන්නත් පුළුවන්. ඔබට නොතේරෙන කමට අපිට කියාගන්න බැරි කමට ඒව වෙනම පැත්තකින් තියන්න. නමුත් ඔබ ඉන්න තැන අපි නැහැ. එහෙම සිතුවිල්ලක්වත් අපිට නැහැ. අපි එක වචනින් ඒක කියනවා. අපි මේ ලෝකේ පරම සත්‍ය අවබෝධ කළා කියන්නේ බොරුවට නෙමෙයි. ඔබ ඒක අවබෝධ කළා නෑ. මුළු කෝටි 800ක් මුළු ලෝකෙම හිටියත් හඳට යනවා කිව්වා, තිරට යනවා කිව්වත් මුළු ලෝකෙම තියෙන අර බිල් ග්‍රේට්ස් වගේ මේ කියනනේ බිල් ග්‍රේට් ලෝකේ ධනවත්ම මිනිස්සයා කියලා. ඒ මිනිස්සයා කිව්වත් ඒ මිනිස්සයාත් ඉන්නේ අපි දන්නවා මර බියෙන් දුකෙන්. ඒ මිනිස්සයාට තියෙන එකවත් අපිට එහෙම දුකක්වත් මර බියක්වත් නැහැ. අපිට එහෙම මරණයක් ගැනවත් අදහසක් නැහැ. අපිට එහෙම මරණයක් ගැන කිසිම හැඟීමක්, තැකීමක්, බියක් මුකුත් නැහැ. ඔබ විශ්වාස කරත් නැතත් මේකයි ඇත්ත. හෙට ඇවිල්ලා කෑලි කපලා යන්න කියන්න අපි hina වෙනවා. අන්තිම කෑල්ලත් කැපෙනකන් hina වෙනවා. එහෙම දෙයක් නැති බව දන්නේ හින්දා. මෙයා මුකුත් පළක් නැහැ අපිට, මේ කිසිම දෙයකින් පළක් නැහැ. මේ හිත දැන් මේ අන්තිම උස්ම බිඳුව කියන්නේ එච්චරයි. අපිට වෙන කතාවක් නැහැ දැන්. ඇයි ඔබ හඬයි, ඔබ වැළපෙයි, අහල පහල ඇත් කෑ ගහයි, අඬයි, වටේ ඉන්න ඇත් හූ කියයි, මොනවා හරි කියවයි, ඒව වෙනයි. ඒව ඒගොල්ලන්ගේ ලෝක, ඒගොල්ලන්ගේ හිතවල. අපේ හිතවල ඒව නැහැ. එතකොට ඔබ අහයි එහෙම වෙන්නේ කොහොමද? අයි ඔබ මැරෙනවනේ. ඔබ මේ ලෝකෙට බිහි වෙලා ඔබ ඔය දාගෙන ඉන්න දත්ත ටික තියෙනවානේ, මේම මැරෙනවා මෙහෙමයි කියලා. ඒ ඔක්කොම බොරු කියලා අපි කියනවා. නෑනේ, ඒ වුණාට ඒක වෙනවනේ කියයි ඔබ. කෙනෙක් ඉන්නේ පැය මැරෙන්නේ. දැන් කොහෙද කෙනා ඉන්නේ? ඇයි ඔය ඉන්නේ දැන් තව කියයි ඇයි ඔය ඉන්නේ? ඇයි ඔබ ඉන්නේ ඔය ඔතන?
ඔබට එහෙම හිතෙනවද? අපි මෙතන කෙනෙක් ඉන්නවා කියලා. ඒ ඔබ හිතන හැටි. අපි එහෙම දෙයක් දන්නේ මෙතන කෙනෙක් ඉන්න බව හැඟීමක් අපිට නැහැ. අපිට එහෙම දෙයක් දැනෙන්නෙත් නැහැ. දැන් ඔබ කියන්නේ නෑ ඔබ හිතලා කියන්නේ හිතලුවට කියන්නේ ඒක එහෙම වෙන්න බෑ. මේ ඔබගේ අදහස. අපිට එහෙම අදහසක් නැහැ. අවංකවම නැහැ. අපි හැම මොහොතේම අපිට දැනෙනවා අපිට වැටහෙනවා අපිට තේරෙනවා මේ ෂනේ ඒ මොහොතක් නැහැ ඒකත් ශුන්‍යයි මුකුත් නැහැ මේ හිතනේ ඔක්කොම ඒකත් නැහනේ ඒකත් ශුන්‍යයි ඉතින් මුකුත් නැහැ හුළඟ වගේ අපිත් ඔහේ වටපිට බලන මොකද්ද මේ අර අනිත් මිනිස්සු ඔක්කොම කරන දේවල් ඔහේ නිකන් අර මැජික් වගේ බලාගෙන ඉන්නවා. මැජිකුත් නැහැ. තේරුමකුත් නැහැ. ඔහේ බලාගෙන ඉන්නවා එච්චරයි. ඔබ හිතයි නෑ ඔබට මේ ඇත්තටම මේම කියනකොට ඔබ හිතනවා නම් අපිට පිස්සු කියන කමක් නැහැ මේ තුවට. ඒ පිස්සු අපිට හොඳයි. අයි මුළු ලෝකෙම එක විදිහකට හිතද්දී එක්කෙනෙක් විනාශ විදිහට හිතනකොට ඒකට කියන්නේ පිස්සු කියලා තමයි. ඒ පිස්සුව අපිට තියෙනවා. මුළු ලෝකෙම අපි දන්න මුකුත් නැහැ කියලා එහෙම හිතන එකක් තියෙනවා අපිට. දැන් ඔබ කියයි නෑ අපේ අවබෝධය මේකයි. අපේ අවබෝධය මේෂනේ සබහාදහම් පමණයි. මේෂනේ මේ සිත කියන එහෙම මුකුත් අපිට මේ හිතන මුකුත් දැනෙනව නැහැ. ඔබ පිළිගත්තා හෝ නැතා හෝ එක වෙනම පැත්තකින් තියන් අපි දැන් කියනක ඔබ අහන් හිටියන් සෑහෙන ඔබ මේ වගේ අහලා තියෙනවා. ඉතින් ඔබ තව දුරටත් එහෙම මේක ඔබට පුළුවන් නම් මෙතනට එන්න. අපි ඉන්න තැනට. ඔබ ඉන්න තැනට අපිට දැන් කවදාවත් එන්න බෑ ආයේ. ඒකට හේතුව අපි දන්න ඕකේ කෙනෙක් නැහැ, ඕකේ කවුරුත් නැහැ, ඕකේ මාත්මෙකුත් නැහැ, මිනිහෙකුත් නැහැ, ඕකේ මරණෙකුත් නැහැ. ඒක මේ සිතුවිල්ලක් විතර සම්මුතියක් විතරයි. එහෙම දෙයක් නැහැ. මරණය කියන්නේ මේ ශරීරයේ පොළොවට පස් වෙන එක. මරණයක් නම් මේ ගහ පොළොවට පස් වෙන එකත් මරණයක්. එහෙනම් මේ කළු ගලක් දෙකට කැඩනවත් මරණයක් වෙනවා. එහෙනම් මේ හැම අංශුවක්ම කැඩි කැඩි මිදි මිදි යන තැන්වල මරණ තියෙන්න ඕනේ. කවුද ඔක පැනවුවේ? කොහොමද ඒක කියන්නේ? ඒක මිනිස්සු පරම්පරාවෙන් පරම්පරාවට මේ උපතේ මිනිස්සුන්ගේ සම්මුතිය ඔක්කොම පොපෝ යනවා ඩේටා දානවා. මුළු ලෝකෙම තියෙන එකම කීපෑඩ් එක එකම මදර් බෝඩ් එක නම් එකම ඩේටාබේස් එකක් නම් අපි ඒ ඩේටාබේස් එක ඉරේස් කළා. ඒ ඩේටාබේස් එක අපි දන්නවා වැඩක් නැහැ. ඒක පරණයි. යල්පැනගේ ඩේටාබේස් එක. අපිට එකෙන් හරයක් නැහැ. අපි සත්‍ය දකිනවා. සත්‍ය විතරයි මුළු ලෝකෙම තියෙන කියලා දකිනවා. ඒ අපි බුද්ධ ශරණේ දකිනවා. බුද්ධ විතරයි මුළු ලෝකෙම තියෙන කියලා දකිනවා. අයියේ සිතුවිලි පරක් නෑ ඔක්කොම මායාවක්. ඔක්කොම සිතුවිලි මායාවක්. අපි කියනවා. සියලු සිතුවිලි සබ්බේ සංඛාර අනිච්චා කියලා. සියලු සිතුවිලි අනිත්‍යයි කියලා බුදුන් වහන්සේ කියන්නේ. ඔබට එන සියලු අරමුණු සියලු සිතුවිලි අනිත්‍යයි කියලා අපි කියනවා. ඔක්කොම බොරුවක් කියනවා. ඔක්කොම මායාවක් කියනවා. ඔක්කොම හීනයක් කියනවා. එකක්වත් සත්‍ය තැනක නැහැ පිටලා කියලා. මේ ලෝකයේ තියෙන පරම සත්‍ය කුමක්ද? ඔබට ඒක අපි කොච්චර කිව්වත් ඔබ එතන නැති නිසා ඔබට ඒක තේරෙන්නේ නැහැ, දැනෙන්නේ නැහැ. ඔබ ටිකෙන් ටික එතනට එන මාවත තමයි ප්‍රතිපදාව තුළ පෙන්වන්නේ. ඔබට එන්න ගමනක් තියෙනවා. ඒ ගමන යන්නේ කකුල් දෙකෙන් නෙමෙයි. ඒ ගමන ඔබ හිතින් යන්න ඕනේ. ඔබගේ සිත ඇතුලේ තියෙන අල්ලගත්ත ඒ කුණු ගොඩ ඒ ටොන් එකක් විතර තියෙන කුණු කාන්ත අස් කරන්න තියෙනවා. ඔක ගඳයි. ඔය හැම සිතුවිල්ලක්ම ගඳයි. ඔය සිතුවිල්ල ප්‍රභවයේ දකින්න ඕනේ. සුදු රෙද්දක් ඇදගත්තාට ඔබ සුදු නෑ. ඔබ කිලිටි වස්ත්‍රයක්. සැබෑ සුදු රෙදිකඩ තමන්ගේ හිත හිස්සුණු දාටයි හම්බෙන්නේ. කෙලස්
තියෙන තාක් රෙදි කඩ කිලිටුයි. යට ගියාව අපේ හිතෙත් තිබුණා සුදු රෙදි කඩක්. යට ගියාව ඔබේ හිතෙත් තිබුණා සුදු රෙදි කඩක්. මොකද්ද මේ කියුවේ? ඔබ ඉපදෙනකොට ඔබේ හිතේ කෙලෙස් තිබෙනවද පුංචි දරුවාගේ? ඒ ලේ කැටි දරුවා මේ ලෝකෙට බිහි වෙනකොට ඉරිසියා කරනවද කාටවත්? වෛර කරනවද කාටවත්? ආදරය කරනවද කාටවත්? ඉරිසියාව, ආදරේ, වෛරේ, ක්‍රෝධේ මුකුත් පුංචි දරුවාගේ නැහැ. ඒ ලේ කැටියා මුකුත් දන්නේ නැහැ. අම්මව දන්නෙත් නැහැ, තාත්තව දන්නෙත් නැහැ, ලෝකයක් දන්නෙත් නැහැ, ඉරක් දන්නෙත් නැහැ, හඳක් දන්නෙත් නැහැ, පෘථිවියක් දන්නෙත් නැහැ, පොළොවක් නැහැ, මැරෙනවා කියලා දන්නෙත් නැහැ. අද ඉපදුණු දරුවා ඒ මව් කුසේ බිහි කරනකොට ඒ දරුවා සතියක් විතර ගියක් දන්නේ නැහැ, මාසයක් ගියක් දන්නේ නැහැ, මාස 3ක් ගියක් දන්නේ නැහැ මුකුත්. අවුරුද්දක් එකමාරක් යනවා මේ දරුවා කතා කරන්නේ. අඩුම තරමින් මාස 9කට වැඩිය. මම්මා ගාලා මයන්නක් කතා කරන හරි සද්දයක් එකතු වෙන හරි හැඩතලයක් එනකොට අනිත් අයගේ ඒවා දැන ඒ සද්ද එකතු වෙලා රූපයි සද්ද එකතු වෙන නාම රූප ගැට ගැහෙන්නේ. අඩුම තරමින් මාස 9ක්වත්. ඒත් ගැට ගැහෙන්නේ නැහැ හරියට. අඩුම තරමින් අවුරුද්දක්වත් අවුරුදු එකමාරක්වත් යනවා මේ ඒත් එන්නේ නැහැ මේක. ස්කන්ධය කියනකොට ඉතින් ස්කන්ධය කියනකොට මේක වචනයක් විතරයි. විඳීම්, හැඳිනීම්, දැනීම් කියන එක ඇති වෙන්න යනවා කාලයක්. ඒක තියෙනවා, ඒක හරි. ඒක තිබුණට ඒක දැනීමට එන්නේ නැහැ. ටික ටික තමයි මේ හැඩතල වලට සද්ද එකතු වෙන්නේ. අපි ඒකට එහෙමයි කියන්නේ. හැඩතල වලට සද්ද එකතු වෙනවා. අපි කියන්නේ එහෙමයි. අපි කියන්නේ මෙතන පුජ්‍යලයක් හැදෙනවා කියලා. හැඩතල වලට සද්ද එකතු වෙනවා. සද්ද තමයි ඔය කියන අම්මා තාත්තා, ගෙවල්, දොරවල් ඔය ඔක්කොම සද්ද තමයි එකතු වෙලා තියෙන්නේ. ඔය සද්ද තමයි වචන කියන්නේ. ඒකයි වචී සංකාර කියලා දෙයක් තියෙන්නේ. ඒකයි මනෝ සංකාර, කාය සංකාර, වචී සංකාර. මොකද වචී සංකාර විතරක්. එහෙනම් අනිත් ඒවාත් කියන්න එපා. ආයතන 6ටම කියන්න එපා. ඇයි වචනේට විතරක් තියෙන්නේ. සද්දෙට ගැට ගැහුණා මේ හැඩතලේ. ඒක නිසා මෙතන වැදගත් චක්කු විඤ්ඤාණය, සෝත විඤ්ඤාණය. ශබ්දයයි රූපයයි වැදගත්. ඒක අනුසෝතේ, පටිසෝතේ, සෝතේ කියන්නේ සද්දේතර සම්බන්ධයක් තියෙන. මේකෙන් තමයි සම්මුතිය තියෙන්නේ. ඔබට ගැළපෙන්නේ නැති වෙනපො ඔබ තාම මේකේ ලදරුවෙක් ධර්මයේ තුල. ඔබ ධර්මය හොඳින් ප්‍රත්‍යක්ෂ කරගන්න. ඔබ හොඳට විවේකීව හොඳට මෙනෙහි කරන්න. තමන්ට තියෙන අරමුණු සුද්ධ කරන්න. සිත දිහා දකින්න අපි කියවනේ සිත දිහා දකින්න ඕනි. සිත දැකෙමි. සිතුවිලි එන හැටි, සිත හැදෙන හැටි, අරමුණු එන හැටි, නැති වෙන හැටි. මේ අරමුණු දිහා හොඳට දකින්න. සිත සුද්ධ කරලා ගන්න. සුද්ධ කළා ලුණු ගෙඩියක් සුද්ධ කරනවා වගේ බිග් ගලවලා දාන්න. අවසානයේ ලුණු ගෙඩිය ඔක්කොම බිග් ගැලුවා මොනවද තියෙන්නේ? මුකුත් නැහැ. අන්න නිවන් යනවා. අන්න සුද්ධාත්මය බවට පත් වෙනවා. සේරම කෙලෙස් ලුණු ගෙඩියේ බික් වගේ ගැලවිලා යනවා. අවසානයේ මුකුත්ම නැති වෙනවා. ඕක තමයි වෙන්නේ. අර ප්‍රභාස්වර පුංචි සිතේ මෙලොවට බිහිවුණු පුංචි දරුවට එකතු වුණු සංඛාර මේ නිමිතේ මේ සම්මුති ප්‍රඥාප්ති ගොඩවල් කුණු ගොඩවල් ඔබ පා කරලා දැන් මත් කරලා තියෙන්නේ. ඔබ හීනයක්, ඇත්ත ලෝකෙම හීනයක්. ඔබ ඒකේ පා වෙනවා. ඔබ සිතුවිලි වල පා වෙනවා. ඔබට පේන්නේ හතර මහා භූත නෙමෙයි. ඔබට පේන්නේ හැම දෙයකම ප්‍රඥප්ති සම්මුති. ඒවැ ගස්, ගල් ඔබ හැම දෙයකම නමක් තියෙනවා. ඔබට මේ ඔබ ඉදිරියේ මේ මොහොතේ තියෙන දෙයක් මට කියන්න. අපිට කියන්න නමක් නැති දෙයක් තියෙනවා. මුළු ලෝකෙම තියෙන ට්‍රිලියන් ගානක ඩේටාබේස් එකක් ඔබේ පුංචි ඔය විඤ්ඤාණ ධාතුවේ තියෙනවා. කොහොමද මේක ලියන්නේ? ඒක ලිහුවොත් ඔබ ලෝතුරු සුවයටපත් වෙනවා. කොහොමද මේක ලියන්නේ?
ඔක ලියන්න පුළුවන්. ඕකයි ගමන. ඕකයි පෘථග්ජන පුහුදුන් භූමියෙන් මෙලොවින් එතරට යන ගමන. මේක මැරිලා යන ගමනක් නෙමෙයි. මැරිලා කාටවත් යන්න බෑ මේ ගමන. මේක යන්න පුළුවන් මේ මනුස්ස භවයකදී පමණයි. කන කැස් බෑවා වියසිදුරෙන් අහස දකින්න තරම් බොහෝම ඒක වෙන්න පුළුවන්ද කියලා අහනවා. අමාවක දවසක කන කැස් බෑවෙක් එක ඇහක් තියෙන කැස් බෑවෙක් අර වියසිදුරක් කියන්නේ කරත්තරෝදේ තියෙන සිදුර. මහා වරුසාවකට අහුවෙලා කරත්තරෝදක් ගඟට වැටිලා ඒ ගඟ දිගේ පාවෙලා ඇවිල්ලා මහා මුහුදට වැටිලා මහා මුහුදේ අමාවක දවසක හඳ නැති රාත්‍රියක නේ කන කැස් බෑවෙක් මුහුදේ ඉඳලා එක ඇහක් තියෙන කැස් බෑවෙක් අර කරත්තරෝදේ වියසිදුරේ මැද්දේ තියෙන සිදුරේ අහස දකින්න පුළුවන්ද? කොයිතරම් කලාතුරකින්ද වෙන්නේ? වෙන්න පුළුවන්ද මේක? කොයිතරම් ඇත්තටම දුර්ලභයිද? එහෙම වුණොත් ඒක විශ්වාස කරන්න පුළුවන්ද? අන්නේ තරම් දුර්ලභයි මේ manussත්වය. මේක බුදුන් වහන්සේගේ උපමාව. ඔබ හිතන් ඉන්නේ මේ අරණ රට කජු කරනවා වගේ එහෙම මෙහෙන් මොය ටිකක් කියලා ගාත ටිකක් කියලා තව ටිකක් මොනවා හරි කියලා එහෙම මෙහෙන් වතාව කාට හරි මොනවා හරි එකක් කළා එහෙම මෙහෙන් අර නිකන් අර දාන් අදිනවා වගේ චෙස් ගහනවා වගේ මොකක් කර ක්‍රීඩාවක් කළා එහෙම මෙහෙන් දිව්‍ය ලෝකයට පැනලා එතනින් මොකක් කරේ එහෙම මගුලක් කරගන්න එහෙමද ඔබ හිතන් ඉන්නේ? ඔය පටු බොළඳ මනසේ ඕකද තියෙන්නේ? විතර පහද්ද? කොයිතරම් පහත් ඇත්තටම නින්දිතයිද? ඔය සිත හරි බොළඳයි නේද? හරි පහත් සිතක් නේද ඔබට තියෙන්නේ? තුච්චයි නැද්ද? බුදුන් වහන්සේගේ වචන තමයි තුච්චයි කියන එක. තුච්ච පෝටිල කියලා කියන්නේ ඒකයි. පෝටිල භික්ෂුවට ඒ කියන දේ ඔය මහා උගත් අය මහා දන්නවනේ අද මුළු සමාජෙම වෙලාගෙන ඉන්නේ. ඇහුවොත් ඉතින් මුකුත් දන්නේ නැති මිනිස්සු නෑනේ. අති පඬිතුයෝ ඉන්නේ. ඔක්කොම දන්නවා. ඒ තරම් පඬිතයන්ට තමයි තුච්චයි කියලා බුදුන් වහන්සේ කියන්නේ. මේකේ පඬිතයෝ නෑ. මේකේ පඬිතයෝ නෑ. පඬිතයෝ කියන්නේ ඩේටා ගොඩක් වැඩි ඒව. ඩේටා හස් කරනකොට ඒ මනසේ තියෙන දත්ත සේරම සම්මුති ප්‍රඥාප්තිය අස්කර කර යනකොට මුකුත් හම්බ වෙන්නේ නැහැ. හිස් මනසක් හම්බෙන්නේ. අර පඬිතේ වගේ ඔක්කොම දන්නවා කියලා හිතනවා නම් එයා තුච්ච වෙනවා. හැබැයි සිතුවිලි වලින් නැතුව කෙනෙක් කියනවා නම් නෑ. මෙතන තියෙනවා ඊට වැඩිය හාත්පසින්ම වෙනස් දෙයක් කියලා. සිතුවිලි නැති මෙන්න මෙහෙම තැනක් තියෙනවා කියලා ශුන්‍යත්වය. අන්න මහා පුරුෂයෝ කියන තැනට එනවා. අන්න මහා පුරුෂයෙක්. හැබැයි මේ මනුස්ස භාවයක් ඔබට ලැබිලා තියෙන්නේ මේ ඔබ පණුව වෙලා කොච්චර ඉපදෙන්නේ නැත්. ඔබ කූඹි වෙලා කොච්චර ඉපදෙන්නේ නැත්. ඔබ ආවට තියෙන පරිසරය බලන්න. ඔය සත්තුන්ගේ ලෝක ටික බලන්න. කොයිතරම් ඇත්තට ඔය වර්ග අඩියක කොච්චර ඉන්නවද පණුවෝ? කොච්චර ඉන්නවද ඔය එක එක සත්තු? කූඹි කොච්චර ඉන්නවද මේ ලංකාවේ මිනිස්සු කී දෙනාද ඉන්නේ ප්‍රකෝටි ගණන් කරන්න බැරි කූඹි ප්‍රමාණයක් ඉන්නේ. හිතන්න පුළුවන්ද මේ සත්ව ලෝකේ කොයිතරම් විශාලයිද කියලා? ගණන් කරන්න පුළුවන් වේද? ඔබ ඔය අනන්ත අප්‍රමාණ ඔබ මේ ඔබගේ සසර පොඩ්ඩක් බලන්න. බුදුන් වහන්සේ ඇයි මේ කන කැස් බව වියසි දුරෙන් අහස දකින්න එක උපමා කරන්නේ? මනුස්සාත්මෙට. ඊ තරම් බොහොම කලාතුරකින් ඔබට මේ සසරේ ඇවිදලා හෙම්බත් වෙලා වේදනාව විඳලා දුක් විඳලා වෙන්න තියෙන ඔක්කොම වින්නයි වෙලා මේ දුර්ලභ මනුස්සාත්වයක් ලැබිලා ඔබ මොනවද මේ කරන්නේ?
තව දරුවෙක් නලව ඉන්නවා. ඒවත් කරන්න. හැබැයි මේ සත්‍ය වෙනුවෙන් හැමදේම කරන්න. මනුසාත්මයක් ලැබිලා මේ සා උසස් පරම සත්‍ය අතගාවම තියාගෙන අන්ධෙක් වෙන්න එපා. ඒ අන්ධභාවයෙන් මිදෙන්න. මේ සිත දකින්න. මේ සිතෙන් මිදෙන්න. සිතේ සත්‍ය දකින්න. සිතේ සත්‍ය දැකලා සිතේ සත්‍ය අවබෝධ කරගෙන ඒ පරම සත්‍ය අවබෝධ කරගන්න. ඔබට බාහිර පොතක් කියලා දෙයක් හම්බ වෙන්නේ නැහැ. ඔබේ පෙර මතකයේ පොත් කියලා දෙයක් ඩේටාබේස් එකේ නැත්තම්. බුදුන් වහන්සේ කිසිම තැනක් තියලා නැහැ. මේ පරම සත්‍ය හැම තැනින්ම පෙන්නලා තියෙනවා. මේ සිතුවිල්ල මේ මොහොතේ ඇති වෙන සිත පොත දකින හිත පොතක් කොහෙද බාහිර තියෙන්නේ? බාහිර එහෙම දෙයක් නැහැ. අතරමහා භූත ගිනි කුරක් ගෙවපත්තු වෙනවා. ඔබ ගන්න අතට පොතක් යන්න පොඩ්ඩක් එළියට ගිහිලා තියන්න. ඒ පොත ඔබට අනවශ්‍ය දෙයක් නම් හොඳයි. එහෙමනම් ගිනි කුරක් ගන්න. පත්තු කළා දාන්න. අස්පන අපිට ඔබ ධර්මයේ දකින්න. දැන් වායුවක් වගේ මේක දුමක් අලු වෙලා යනව නැති වෙලා. ඒ දිහා බලාගෙන ඉන්න. මේක කමටහනක් කරගන්න. ඔබ ධර්මයේ දකින්න. දැන් පොත කෝ? පොත කියන එක බාහිර තියනවා නම් දැනුත් තියෙන්නේ පැයි. නෑ. බාහිර හතර මහා භූත තියෙන්නේ. පඨවි ආපෝ තේජෝ වායෝ එකතු වෙලා හැදුණු දෙයක් විතරයි ඒක. ඔබ ගන්න වතුර ටිකක් කෝප් එකට දාන්න. ෆ්‍රිජ් එකකට දාන්න. ඩිෆ්‍රිජර් එකට දාලා අයිස් කැටයක් කරගන්න. දැන් මේ අයිස් කැටේ පොඩ්ඩක් බලන්න අවුෙන් තියන්න. එහෙම නැත්නම් මේ අයිස් කැටේ ඔබ තැටියකට තියලා ඔබ ලිපට උඩින් අල්ලන්න. බලාගෙන ඉන්න මේක කමටහනක් කරගන්න. අයිස් කැටේ දිය වෙනවා, වතුර වෙනවා. වතුර ටික වෙලාවක් යනකොට නැති වෙනවා. දැන් කො අයිස් කැටේ? පඨවි, ආපෝ, තේජෝ, වායෝ. කිය. ඔය අංශු ටික තමයි වායු ගෝලේ තියෙන්නේ. ඒක තමයි ශක්තිය. ඒවා එකතු වෙලා තමයි මේ හැම ධාතුවක්ම පදාර්ථයක්ම හැදිලා තියෙන්නේ. ඔయిత වැඩි දෙයක් එළියේ මොනවත් නැහැ. ගහක් වේලිච්ච ගහක් ගාවට යන. මොනාර ටිකක් ලං කළ ගිනි කුරක් ගන්න. වේලිච්ච ගහපත් වෙලා යනවා. දැන් ගහකෝ? මෙච්චර ඇස් දෙකෙන් පෙනි එළියේ තියෙනව ඔක්කොම හතර මහා භූත කියලා පේනවනේ. වායුවක් වෙලා නැති වෙලා යනවා. ඔබේ ශරීර කූඩුව මරුණා වගේ ඔබ මලගෙදරක ගියාම දකින්න. දරසායක් ගහලා ගිනි කූරක් ගහනවා පන්දමක් දාලා දානවා ඇතුළට. දැන් කෝ ශරීරේ? ඔබේ ශරීරෙත් කියලා හිතන්න. ඔබේ ශරීරේ කොහොද? ඔබ මලා කියලා හිතන්න. කමටහනක් කරගන්න මේක. අන්න ඔබ වායු ගෝලයටත් ගිහිල්ලා නැති වෙලා. ශක්තිය බවට පත් වෙලා. දැන් මේක තමයි පරම සත්‍ය. දැන් ඔබ කෝ? ඔබ නෑ. දැන් ඔබ ඇත්තටම ඔබ කවුද? ඔබ ඔය ශරීරේද? නෑ. ශරීරය ඔබ නෙමෙයි. දැන් ඔය කකුල ඔබද? ඔය අත ඔබද? ඔය කෙස් ඔබද? නෑ. කකුලක් කපලා ගියොත් බොරු කකුල දාගෙන යන්නේ. අත නැතුව ඔය මිනිස්සු ඉන්නේ. ඔය කෑලි අඩු වුණාම ඔබ කෝ? බුදුන් වහන්සේ කලහ විවාද සූත්‍රයේ අපිට මතක හැටියට කලහ විවාද සූත්‍රයේ මෙන්න මෙහෙම වචනයක් කියනවා.
මේ ශුන්‍යතාවය ගැන. මේ නැති වෙන එක ගැන. මේ හිත කියලා දෙයක් නැති වෙනවා කියන එක. දැන් ඔබ කියනෝනේ නෑ ශරීරේ නෙමෙයි නෑ හිතක් තියෙනවා. දැන් ඔබ කියනවා නෑ ශරීරේ නෙමෙයි ශරීරේ හරි ඒක හරි පොළොවට පස් වෙන ඒක පදාර්ථ ඒවා නෑ හරි ඒ උනට හිතක් තියෙනවා. දැන් ඔබ එතනට එනවනේ. අපි කියනවා හිත කියලා දෙයක්වත් නෑ. අන්න ඒක තමයි ගැඹුරුම තැන. හිත කියලා දෙයක් නෑ. ඒක තමයි අපි අර සූත්‍රයට එන්නේ කියේ. ඒකට ඉස්සෙල්ලා අපි වචන ටිකක් කතා කරලා ඉමු. හිත ගැන ඒ කලාවිවාද සූත්‍රය අපිට මතක කාලාම සූත්‍රය නෙමෙයි කලාවිවාද සූත්‍රය. ඒකේ හිත ගැන තමයි තියෙන්නේ. සංඥාව ගැන තියෙන්නේ. සංඥාව තමයි දත්ත. පොත කියන්නේ සංඥාවක් දත්තයක්. අරමුණු සිත කියන්නේ අරමුණු මේ ඔක්කොම එකයි. විඥානය කියන්නේ සිත කියන්නේ සංඥා ඔක්කොම එකයි. වචන ගොඩක් විතරයි. අර පුංචි දරුවා මේ ලෝකෙට බිහි වුණු ලේ කැටිය ඔබ කියලා හිතන්න. දැන් මේ දරුවා මුකුත් දන්නේ නැහැනේ. දැන් දරුවාට හිතක් තියනවද? නෑ ඔබ කියයි නෑ තියෙනවා කියලා. හරි අපි බලමු. බුදුන් වහන්සේ උපත පණවන්නේ කොතනින්ද ඇත්තටම? අපි දන්න විදිහට නම් මේ බුදුන් වහන්සේ දේශනා කරන සූත්‍රය අනුව තියෙනවා ජාති ධම්ම සූත්‍රය කියලා සූත්‍රයක්. ඒක බුද්ධ වචනයක්. ජාති ජම්ම සූත්‍රය. ජාති ජම්ම සූත්‍රය. මේ උපත ගැන බුදුන් වහන්සේ මෙන්න මේම වචනයක් කියනවා. ස්කන්ධානම් පාතිභාවෝ ආයතනම් පටිලාභෝ අයං උච්චති ජාති. අන්න උපත ගැන කියනවා ජාතියක් ඉපදෙන හැට. බුදුන් වහන්සේ කියන්නේ මේ මව් කුසේ ඉපදෙන එකක් නෙමෙයිනේ. එහෙනම් මේ මව් කුසේ ඉපදෙන ලේ කැටිය දරගන්න එපා. සේරා මේ අම්මා මේ තාත්තා ඉපදිච්ච ගම කියන්න එපා. මේ අම්මා මේ තාත්තා මේක හරි ඕගොල්ලෝ පැත්තකට වෙන්න කියලා කියන්න එපා. එහෙම නෑනේ. පොඩි දරුවා චැහ් ගාගෙන ඉන්නව මුකුත් දන්නේ. ඔබ කියනවා පොඩි දරුවා මෙන්න අඬනවා මෙන්න බඩකිනි වෙලා එහෙම කියලා නෑ පොඩි. අපි මේ කතාව ගොඩාක් කියලා තියෙනවා. මෙතන සබදාමේ සංසිද්ධියක් තියෙන්නේ. මෙන්න මෙහෙමයි වෙන්නේ කියලා පෙන්නවා. නැවත අපි ඒක ගැන කියන්න යන්නේ අපි කිව්වා මේ ලේ කැටියා මේක අපි දීර්ඝ පැහැදිලි කිරීමක් ඔබට ඒක ඕන අහන්න පුළුවන්. මුල් දේශනාවල මනාකොට පැහැදිලි කරනවා යුක්තාණු හැදෙන තැනේ ඉඳලම අග්ගඤ්ඤ පහළ වෙන තැනේ ඉඳලම දිගටම සප්ත සූර්යෝග්ගම වෙනකම් මේ සිතමයි හැදෙන හැටි කතා කරන්නේ. මේ එළිය කතාවක් ඕකේ කොහෙවත් නැහැ. දැන් අපි ශරීර කූඩුව මුකුත් නැහැ කියලා දන්නවනේ. දැන් අපි කතා කරන්නේ හිත කියලා දෙයක්වත් නැහැ කියන එක. එතනට මේ එන්නේ. දැන් මව් කුසෙන් එළියට එන ලේ කැටියා මුකුත් දන්නේ නැහැ. සම්මුති ප්‍රඥාප්ති මුකුත් නැහැ. අන්න බුදුන් වහන්සේ හැදෙන හැටි කියනවා. ස්කන්ධානම් පාතිභාවෝ ආයතනම් පටිලාභෝ අයං උච්චති ජාති. අන්න ජාති ධම්ම සූත්‍රේ. මොකද්ද මේ බුදුන් වහන්සේ දේශනා කරන්නේ? විඳීම්, හැඳිනීම්, දැන ගැනීම. ඔබ අවුවට කණ්ණාඩියක් ඇල්ලුවාම ඒ කණ්ණාඩිය දිලිසෙනවා. කාට හරි කියන්න පුළුවන් මේ කණ්ණාඩියට දැනෙනවා. අන්න ඒ දේම තමයි ප්‍රසාද කියන්නේ. ආලෝකයට ප්‍රසාද වෙනවා. ශබ්දයට ප්‍රසාද වෙනවා. රස්නියට උණුසුමට සීතලට කය ප්‍රසාද වෙනවා. එකයි මේ වර්ණගන්ධ රසෝජම ප්‍රසාද වෙනවා. මේ මස්ගුලිය ප්‍රසාද වෙනවා. ඒ කියන්නේ දිලිසෙනවා. ඒ කියන්නේ සද්දයක් එනකොට මේකේ තියෙනවා. ඒක ප්‍රසාදයක් එන. මෙන්න මේ ප්‍රසාද වෙනවා. අර කණ්ණාඩියක් ඇල්ලුවොත් විතරයිනේ අර ඔපේ තියෙන පුෂ්ඨයක් නේ ඉරේලියට දිලිසෙන්නේ. මෙන්න මේ වගේ මේ ශරීරයේ එක එක ඒවට ප්‍රසාද වෙන හයක් තියෙනවා. ඒකෙන් තමයි මේ එන්නේ සංඥා. ඒ හැදෙන ඒවයි සංඥා කියන්නේ. විඳින් හැඳිනීම දැන් විඳින්නේ මේ ප්‍රසාදේ තමයි. ඒ හැඩතලයක්. ඒකේ නෑ ඒක අතරම ආවුතත්. මුකුත් ඒක ගන්න බෑ. ප්‍රසාදේ. ඒකේ නෑ මේ පොත් කියන ඒවා එළිය තියෙන ඒවා කියන්නේ නෑනේ මේ අඹ ගහක් මේක මේ මම පුටුව මම මේසි කියලා කියන්නේ
ඔබේ සිත හදා ගන්නවා. අර රූපේ හැඩතල එනකොට එළියෙන් දෙනවා සද්දයක් අනිත් අය. දෙනකොට මම්මක් ගාලා අර හැඩතල එනකොට අම්මා කියනවා. අන්න දරුවා හදා ගන්නවා එක නාමයක්. අම්මා කියලා. අර හැඩතලයට ගැට ගහනවා රූපයි සද්දයි ගැට ගැහෙනවා. මේක සබාධමයක්. මෙතන සිතක් නැහැ. මේක කාලානුරූපීව අනිත් හැම එකම මේ විදිහට ගැට ගැහෙනවා. සද්ද හැඩතල වලට සද්ද ගැට ගැහෙනවා. ඒවට අපි කියනවා වචන. අපි ඒවට කියනවා මේ භාෂාව සිතුවිලි ඔක්කොම තියෙන සද්දෙත් එක්ක ගැට ගැහි. ඔබට කවුරු හරි කිව්වොත් අර තාත්තා අර අම්මා අර අක්කා අර මේ ගහ මේ පොළව මේ ඉර මේ හඳ අර හැඩතලයට තමයි කියන්නේ. ඒ ගැට ගහන එක තමයි සද්දේ තමයි ඔබ සිත කියලා අන්තිමටම කවුරු හරි කිව්වම ඔබට රූපෙම වෙනවා. අයි කලින් ආපු හැඩතලට අනන්ත අප්‍රමාණ ක්ෂණයක් පාසා මහා වේගකින් කෝටි ප්‍රකෝටි වාර ගණනක් මේ දේ සිද්ධ වෙනවා කාටුන් හදනවා වගේ. ඔබ දැක්කද කාටුන් හදන හැටි? අපි කිව්වේ පුංචි කාලේ පොතක ළමේ දුවනවා ඇඳලා පොතේ පිටු පෙරලනකොට ළමයා දුවනෝ පේනවා කියලා අන්න සිතක් හැදෙන හැටි. චිත්ත වීතිවල ඒක හොඳට පෙන්නනවා. ජවන් 7යි. සම්පටිච්ඡන්න සම්තිර්ණ වොත්තපන ජවන් අන්න චිත්ත වීති තිත්තක්ෂණ 17ක් පෙන්නනවා. මේක වේගවත් සිද්ධියක්. එක හිතා ගන්න බැරි තරම් වේගයක් තියෙනවා. දැන් මේ තරම් මේ ස්වභාවම වේග දැන් කරන්ට් එක ඔබට අල්ලන්න පුළුවන්ද? කරන්ට් එක කොයිතරම් වේගවත්ද? ආලෝකය ඔබට අල්ලන්න පුළුවන්ද? ආලෝකය කොයිතරම් වේගවත්ද? ශබ්දය ඔබට අල්ලන්න පුළුවන්ද? ශබ්දය කොයිතරම් වේගවත්ද? සිතත් ඒ වගේ. හතර මහා භූත. එහෙම නැත්නම් ශක්තිය. භූත කියන්නේ ශක්තිය. භූත කියන්නේ අංශු එකතු වෙනවට බුදුන් වහන්සේ. අංශු එකතු වෙනවට භූත කියන්නේ ඒක ශක්තිය එකතු වෙනවට කියන්නේ. විවිධාකාර ශක්තියින් බවට පත් වෙනවා ඇදී. හේතුන් පටිච්ච සම්භූත හේතු නිරුද්ධ නිරුද්ධති. මේ හේතු තියෙනකොට මේ අංශු එකතු වෙනවා මේ ඒක හැදෙනවා. ඒකට කියන හේතුඵල ධම. හේතුන් පටිච්ච සම්භූත හේතු නිරුද්ධ නිරුද්ධති. අන්න පටිච්ච සමුප්පන්න වෙනවා. මේ ඔක්කොම පටිච්ච වෙනවා ගැට ගැහෙනවා. රූප ශබ්ද ඔක්කොම ගැට ගැහෙනවා. පටිච්ච සමුප්පන්න වෙනවා. ඔබ සම්මුති ප්‍රඥාප්තිය ඒව නාමයේ අරව මේව හදාගෙන මේ නිකන් මත් වී පාවිවි ඉන්නේ මගේ දරුවා මගේ ගේ මගේ මේ මං ඉන්නවා මේ මන් තමයි කරන්නේ මන් තමයි ඔක්කොම මේව කරන්නේ මේ අම්මා අයියෝ මට මෙහෙම වුණානේ අඬන්නේ වැළපෙන්නේ hina වෙන්නේ ඔක්කොම මොනවද මේ විකාර මනෝ විකාර ඔබ විසින්ම හදාගත්ත ඔබේම මායя ඔබ තුලම මනෝ විකාරයක් හදාගෙන ඔබ මැරෙනවයි කියනවා ඔබ ඉන්නවයි කියනවා ඔබ hina වෙනවයි කියනවා ඔබ සතුට වෙනවයි කියනවා ඔබ අඬනවයි කියන ඔක්කොම බොරුවක් මායාව. අර සබදාමේ සංසිද්ධිය ඔබට අවබෝධ වෙන්නේ නැහැ. ඒ ක්ෂණික වේගයෙන් ඔබට පේන්නේ නැහැ. ඒක නිසා ඔබ හිතනවා මම ඉන්නවා මේ ඉන්නේ මම ඉන්නේ. නෑ ඔබ උතන නෑ. ඔහොම දෙයක් නෑ. ඔය කැලේ ටික ඔක්කොම ඔය ෂණීම ඔය ටික ඔක්කොම අනිත් පැත්තට ගලවන්න පුළුවන්. සීරම ගලවන්න පස්සේ මුකුත් නෑ. හිස් ශුන්‍යතාවය. ශුන්‍යතෝ ලෝකෝ මෝගරාජ කියන තැනට. මොගරාජ හැම කලි ලෝකේ ශුන්‍ය ලෙස බලව කියන තැනට. ඒක මොගරාජ සූත්‍රයේ බුදුන් වහන්සේ හොඳට පෙන්නනවා අපි ඒක නිසා ඒව නිතරම අපි කතා කරන ශුන්‍යතෝ ලෝකං අවේකස්සු මොගරාජ සදා සතෝ අත්තානු දික්ටින් හුවච්ච ඒවම් මච්චු තරෝසියා ඒවම් ලෝකං අවේකන්තං මච්චු රාජාන පස්සති. මොගරාජ හැම කල්ලි සතිමත්ව ලෝකේ ශුන්‍ය ලෙස බලව හිස් ලෙස බලව ආත්මය අනුව ගිය දෘෂ්ටිය මුලින් උපුටා දමනු. ඒ මුලින් උපුටා දැමීම තුලින්ය මායාවෙන් ඈතරවන්නේ. මේ ආකාරයට ලෝකයේ දෙස බලන තැනත්තාට මායා කිසිදා නොදකි. මායා කියන්නේ මුකුත් නැහැ. මේ හිතේ තියනවා කියලා ගත්ත තැන මායා. හිතක් කියලා දැන් නැහැ කියලා ගත්ත තැන මායා නැහැ. ඒකයි කියන්නේ මොගරාජ හැමකාලි ලෝකේ ශුන්‍ය ලෙස බල ශුන්‍යතෝ ලෝකං අවේකස්සු මොගරාජ සදාසතෝ අත්තානු දිට්ඨි උවච්ච ආත්මය අනුගේ දෘෂ්ටියේ මොගරාජ නැති වෙනවා එම දකින්නවනම් ශුන්‍ය ලෙස දකින්නවනම් ඒව මච්චුතරුසිය යන්නේ එතනම ඒවන් ලෝකං අවේකන්ත මච්චු රාජාන පස්සති අන්නේම දකින්න කෙනා කසිදාක මාරෙක් කියලා දෙයක් හම්බෙන්නේ නැහැ. මාරය කියන්නේ තියෙනවා කියන අදහස විතරයි. ආත්මය කියන දෘෂ්ටියයි මායя කියන්නේ. තියෙනවා කියලා ගත්තොත් උයි මරණයක්